සන්නිවේදක ග්‍රාහක භූමිකා සමපාත කරලමින් යහපත් මාධ්‍ය සංස්කෘතියක් කරා මාධ්‍ය කලාව දිශානතිගත කරනුවස්. සංජානනය සන්නිවේදනයේ ගවේශනාත්මක සයිබර් කියවීම. අයිබෝවන් සන්නිවේදනයේ ගවේශනාත්මක සයිබර් කියවීම කැම්පස් රේඩියෝ සංජානන සඳහා බොහොම ආදරයෙන් පිළිගන්නවා. හිතවතුනි අපි පෙර වැඩසටහනේදී කතා කළේ සංහතික මාධ්‍යවේදයේ එන ජනමාධ්‍ය සංදේශයන්හි ග්‍රාහක තොරතුරු ස්වභාවය පිළිබඳව. ඉතින් අපි ඔබට මතක් කළා පෙර වැඩසටහනේදී අපේ මාතෘකාවේ තවත් අර්ධයක් මේ සතියට ඉතිරි වී තිබෙන බව. එක නිසාවෙන්ම අද අපි කතා කරන්න සෝදානම් වෙන්නේ ජනමාධ්‍යවේදයේ සංදේශයන්හි තොරතුරු වල ගුණාත්මක භාවය පිළිබඳව. අදත් අපි වැඩසටහනට ආරාධනා කළා අපිට සම්පත්දායකත්වය සපයන්න කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ටියුඩ වීරසිංහයන්ට ඔබතුමන්ව ආයිබෝවන් කියලා පිළිගන්න. අයිබෝවන්. ආචාර්යතුමනි අපි මුලින්ම කතා කරමු සංදේශයක් නිර්මාණය වීමේදී අපි ප්‍රධාන පියවර 3ක් පිළිබඳව කතා කරනවා. ඒ පියවර 3ත් එක්ක තමයි සංදේශයක් නිර්මාණය වෙන්නේ. එහිදී යථාර්ථය පරාවර්තනය, සංදේශය නිර්මාණය කිරීම සහ සංදේශයේ ග්‍රාහකයා විසින් අවශෝෂණය කර ගැනීම. ඔබතුමන් මේ පිළිබඳව ලස්සන වචනයක් පාවිච්චි කරලා තියෙනවා, ස්වීකරණය. අපි කොහොමද මේ සංකල්ප ත්‍රිත්වය පැහැදිලි කරගන්නේ කියලා අපේ ග්‍රාහකයාට හඳුන්වලා දෙමු. අත් වශයෙන් මේක වැදගත් ප්‍රශ්නයක්. මොකද මාධ්‍ය වේදයේ කේන්ද්‍රීය අදහස එහෙම නැත්නම් ඒ මාධ්‍ය ක්‍රියාවලියේ ප්‍රවාහයේ ප්‍රධානම පැතිකඩක් තමයි නම්බ මත කරපු ඔය ගැටලුව එහෙම නැත්නම් ප්‍රශ්නය. ඒකෙදී මූලික වශයෙන්ම මේ මාධ්‍ය පවතින්නෙම සංදේශ නිර්මාණය කිරීම සඳහා. සංදේශ ග්‍රාහකයාට සම්මත පිළ ඉදිරිපත් කිරීම සඳහා. ඒ සංදේශ දැනටමත් සාදා නිම කරලා තියෙන සංදේශ නෑ. එතකොට ඒ සංදේශ නිර්මාණය වෙන්නේ යම්කිසි විෂය මූලික ඒ වගේම යම්කිසි ආකාරයක මනෝමූලික ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලයක් විදිහට. එතකොට නිරන්තරවම සංදේශකරණය මාධ්‍යයේ නෛසර්ගික ගුණයක් ඇත්ත වශයෙන්ම. මොකද අපේ ජීවත් වෙන යථාර්ථය බොහොම ගතිකයි, වෙනස් වෙනවා, විවිධ ක්‍රියාවලීන් හැප්පෙනවා, විවිධ අරමුණු තියෙන අය, විවිධ අභිලාෂයන් තියෙන අය මේ සමාජයේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම විවිධ පන්ති, විවිධ සමාජ ස්තර, පුද්ගලයන්, කණ්ඩායම් මේ එකත් එක තමයි සමාජ ක්‍රියාවලිය ඉදිරියට යන්නේ ඇත්ත වශයෙන්ම. ඒතර මේ යන සමාජ ක්‍රියාවලිය යම්කිසි විදියකට පරාවර්තනය කිරීම, යම්කිසි විදියකට ඉදිරිපත් කිරීමේ කාර්යය, එහෙම නැත්නම් අපි සරලීකරණය කරන වාර්තා කිරීමේ කාර්යය ඒ තමයි නේල්ලා ඉන්නේ මාධ්‍යකරුවා, එහෙම නැත්නම් ඉන්නේ සංගතික මාධ්‍යවේදියා. ඒ තමයි ඔහුගේ ප්‍රධානම වෘත්තීය වගකීම. ඒතර ඒ ක්‍රියාවලිය ඔහු ප්‍රධාන පියවර 3ක් ඔස්සේ ඉෂ්ට සිද්ධ කරනවා ඔබ සඳහන් කළ ආකාරයට. එතකොට පළවෙනි එක තමයි සිමැන්ටික්ස් කියන්නේ නැත්නම් අර්ථ ප්‍රකාශන වේදය කියන සංකල්පයක් තියෙනවා. එතකොට එහිදී සිදුවෙන්නේ අත් වශයෙන්ම අර්ථ ප්‍රකාශන වේදය කියන වචනය. එතකොට අර්ථය ප්‍රකාශන කිරීමේ විද්‍යාව, අර්ථය ප්‍රකට කිරීමේ විද්‍යාව, නැත්නම් අර්ථය කියාපෑමේ විද්‍යාව කියලා කියන්න පුළුවන්. අපි මාධ්‍යයට විශේෂිතව ගත්තාම, මාධ්‍යකරුවට විශේෂිතව ගත්තාම ඇත්ත වශයෙන්ම ඒක යම්කිසි ආකාරයක පළවෙනි පියවර ඇත්ත වශයෙන්ම. ඒක තමයි ප්‍රථම පියවර. ඒ කියන්නේ මාධ්‍යකරුවා සහ යථාර්ථය සම්බන්ධ වන තැන ඇත්ත වශයෙන්ම. මාධ්‍යකරුවා යථාර්ථය සම්බන්ධ වන තැන. ඒ කියන්නේ යම්කිසි අපි හිතමු යම්කිසි සිද්ධියක් සිදුුණයි කියලා. එතකොට ඒක අපි හිතනවා යථාර්ථය කියලා. සිද්ධිය එතන යථාර්ථය, මෙතන යථාර්ථයේ කොටසක්. ඒකට ඒ යථාර්ථය ඒ විදිහටම ඒ ආකාරයටම සංනිවේදනය වෙන්නේ හෝ එහෙම නැත්නම් මාධ්‍යගත වෙන්නේ නැහැ. ඒතර ඒ සඳහා යම්කිසි මැදිහත් කරුවෙක් සිටිය යුතුයි.
මෙතන අපි මේ මීඩියා කියන එකේ තවත් අර්ථයක් අපිට එනවා. අපි කියපරක අර මැදිහත් කරන්නේ මීඩියේෂන් කියන එක. ඒකට මේ මැදිහත් කරන තමයි අත් වශයෙන්ම මේ මාධ්‍ය කරුවා මෙතන සංඝාතික මාධ්‍ය කරුවා. ඔහු ඒ සිද්ධියට මැදිහත් වෙනවා. සිද්ධියට සම්බන්ධ වෙනවා. ඒ සිද්ධිය ඉදිරිපත් කිරීමට සූදානම් වෙන්නේ මාධ්‍ය කරුවා. ඒ කියන්නේ මාධ්‍ය කරුවා එතන එතකොට පුද්ගලෙක්, වෘත්තිකයෙක්, විදිහට කියනවා අපි ඒක විද්‍යාත්මක වචනේ එයා යම් කිසි ආකාරයක වේදක. එහෙම නැත්නම් තමයි සබ්ජෙක්ට් එක. තමයි ඒකට ඒ සිද්ධියට බලපාන සිද්ධියට මැදිහත් වෙලා සිද්ධිය ඉදිරිපත් කරන කෙනා බවට පත් වෙනවා. ඒකට ඒ කියන්නේ මාධ්‍යකරුවා. ඒතකොට මාධ්‍යකරුවා මුලින්ම කරන්නේ මෙතනදී ඒ සිද්ධිය තමන්ට ග්‍රහණය කර ගැනීම අවශ්‍යයි. සිද්ධිය තමන් තුලට ගැනීම. එතකොට ඒක අපි අල්ලලා කියනවා යම් කිසි ආකාරයකට sannivedanaye විද්‍යාවේ මේ වචන වලින් කියනවා නම් යම් කිසි ආකාරයක ආකේතකරණයක් වෙන්නේ. ඉන්කෝඩ් කර ගැනීමක් වෙන්නේ. විවිධ සංඥා ඔස්සේ මාධ්‍යකරුවා තමන් තුළට ගන්නවා තමා විතට ගන්න. ඒක තමන්ට එක තමන්ගේ පංචේන්ද්‍රයන් තියෙනවා. එනස කන ආසය දිව ආදී ශබ්ද ඒවා තියෙනවා. ඒවා මගින් ඔහු බලලා දැකලා මේවා කරලා ඉන්න පුළුවන්. ඒක ප්‍රමාණවත් වෙන්නේ නැත්නම් ඔහු ඒ සඳහා ඒවා දිගුවක් විදිහට අර මාස්ටර් මැක්ලූහන් වගේ මේ ඒවා දිගුවක් විදිහට උපකරණ පාවිච්චි කරනවා. අනේ දිගුවක් විදිහට මයික්‍රොෆෝන් එකක් ඔය රෙකෝඩරයක්, ඇසේ දිගුවක් විදිහට කැමරාවක් ආදී ඒ වගේ දේවල් පෑනක් සටහන් කර ගැනීම ආදිය පාවිච්චි කරලා ඒ සිද්ධිය පිළිබඳ යම්කිසි ආකාරයක දල සැකැස්මක් පිටපතක් ඔහු ලබා ගන්නවා. ඔන්න පළවෙනි ඒක තමයි එතන ඒකෙදි සිද්ධ වෙන්නේ මාධ්‍ය කරුවා සිද්ධියට එහෙම නැත්නම් සමාන යථාර්ථයට දක්වන සම්බන්ධතාවය පිළිබඳ ප්‍රශ්නය තමයි එතෙන්දී මතුවෙන්නේ නැත්නම් ප්‍රකට වෙන්නේ. ඒ කියන්නේ මාධ්‍ය කරුවා අදාළ සිද්ධියට දක්වන්නේ කුමන ආකාරයේ සම්බන්ධයක්ද කියන එක තමයි ඔන්න ඔය අර්ථ ප්‍රකාශන වේදිකේ පළවෙනි ඔය යථාර්ථයත් එක්ක ගැටීමේදී ඉස්මතු වෙන කාරණේ වෙන්නේ නැත්නම් අපි අසුතවට සාකච්ඡා ඔය පළවෙනි අවස්ථාව ආචාර්යතුමා දැන් අපිට මෙතනදී මට සහ අපි ග්‍රාහකයින්ටත් මේ ගැටලුව වෙන නගින්න ඇති. දැන් අපි කතා කළා යථාර්ථය පරාවර්තනය කියලා කාරණාවක් පිළිබඳව. ආචාර්යතුමනි මේ යථාර්ථය පරාවර්තනය මේ රටේ මේ ජනමාධ්‍යකරණය තුළ වෙනවද? දැන් අපි කතා කරනවා න්‍යායිකව වෙන්න ඕනේ යථාර්ථය පරාවර්තනය කිරීම. ඒ තුළින් තමා ග්‍රාහකයා ඇත්ත දැනගන්න කියලා. නමුත් අපේ ජනමාධ්‍ය සංස්කෘතිය තුළ අපිට මේක දකින්නට නැහැ නේද වැඩිපුර? ඔව් ඒක වැදගත් ප්‍රශ්නයක් ඇත්ත වශයෙන්ම. මොකද දැන් යථාර්ථය පරාවර්තනය කියන එකෙන් අපි එක පැත්තකින් එක පුළුල් අදහසක් එක්ක පැත්තකින් අද ඒක කොච්චර දුරට අර ඔබ කියන කාරණෙත් එක්ක බැඳලා තියෙනවා නම් අද ඒක යථාර්ථය නිරූපණය කිරීම, යථාර්ථය නිර්මාණය කිරීම, යථාර්ථය ඉදිරිපත් කිරීම, යථාර්ථය විදහා දැක්වීම, යථාර්ථය ගෙනහැර දැක්වීම. ඒකට එවැනි භාවිතයන් වලට ගිහිලා තියෙන අර මූලික අදහස තමයි යථාර්ථය පරාවර්තනය, රිෆ්ලෙක්ෂන් ඔෆ් ද රියැලිටි කියන්නේ. යථාර්ථය පරාවර්තනය. ඒක තමයි කැඩපත් පරාවර්තනය. ඒක තමයි අයිඩියල් තත්ත්වය කියන්නේ. අපි ඒක තමයි මෙතෙන්දී යම් කිසි විදිහකට පරමාදක්ෂ තත්ත්වයක් විදිහට සැලකන්නේ නැත්නම්. මොකද ඕනෑම විද්‍යාවක් අපි පටන් ගන්නේ ඒක ඒ අයිඩියල් තත්ත්වය. කියන්නේ අයිඩියල් තත්ත්වය කියන්නේ ඒක යථාර්ථය පරාවර්තනය කියන්නේ සිද්ධිය ඒ ආකාරයට අපි අර කලින් කිව්වා වගේ අර මාධ්‍යකරුවාගේ සංඥාකරණය කර ගැනීම ඒ සිද්ධියට වඩාත්ම සදෘශ්‍ය වන ආකාරය වඩාත්ම සමීප 100%ම බැරි වෙන්න පුළුවන් බැරි වෙන්න. හැබැයි ඒක හිමම වෙන්නේ නැහැ. මේක බොහොම වැදගත් ප්‍රශ්නයක්. ඒක න්‍යායික පැත්තත් ඒක මොකද ඒකට හේතුව වැදගත් අපි දන්නවා මාධ්‍ය සමාජය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම කියන්නේ සමාජය කියලා කියන්නේ විවිධ බලවේගවල හැසිරීමේ ගැටීමේ අවකාශයක් ශේෂ්ත්‍රයක් ඇත්ත වශයෙන්. ආර්ථික වෙන්න පුළුවන්, දේශපාලන වෙන්න පුළුවන්, සංස්කෘතික වෙන්න පුළුවන්, ජාතික ජාත්‍යන්තර ආදී ගෝලීය වෙන්න පුළුවන්, විවිධාකාරයේ වෙන්න පුළුවන් ඇත්ත වශයෙන්. සහ පුද්ගලික සමූහ වෙන්න පුළුවන්, පාන්තික දේවල් වෙන්න පුළුවන් ආදී වශයෙන්. ඒකට වාර්ගික හා වෙන්න පුළුවන් ආගමික
විශාල ප්‍රමාණයක්. ඒතර මෙන්න මේ අවකාශයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒකට ඒ විවිධ බලවේග වලට විවිධ ලැබියාවන්, විවිධ අරමුණු තියෙනවා, ඉන්ටරෙස්ට් තියෙනවා. ඒව පෙරදරි කරගෙන තමයි ඒ අය මේ බැටල් ග්‍රවුන්ඩ් එකේ එහෙම නැත්නම් මේ සටන් භූමියේ එහෙම නැත්නම් මේ සමාජයේ හැසිරෙන්නේ අත් වශයෙන්ම. ඒතර අපි ඒකට අපි අලවසින් කියන එකට සමාජය කියලා. ඒකට ඒ සමාජයේම එක පැතිකඩක් තමයි අපි මේ කතා කරන මාධ්‍ය, සංඝටික මාධ්‍ය වේදී. ඒකට සංඝටික මාධ්‍ය කරුවත් ඒ සමාජයේම නියෝජනයක් අත් වශයෙන්ම කුමන හෝ බලවේගයක් වෙන්න පුළුවන්, ආයතනයක් වෙන්න පුළුවන්, ඒ එකේ නියෝජිතෙක් වෙන්න අත් වශයෙන්ම යම් කිසි ආකාරයක. එතකොට මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි දැන් ගත්ත විවිධ මාධ්‍ය ආයතන විවිධ ප්‍රතිචාර දක්වන්න පුළුවන්. කියන්නේ විවිධ විදිහට රිෆ්ලෙක්ට් කරගන්න පුළුවන් මේක. අනිතරම මෙතන ඔබගේ ප්‍රශ්නේ වැදගත්. මේ කියන්නේ ඒ විදිහටම කවුරුත් ගන්න එකක් නෑ මේක සමහර වෙලාවට අපි කියන යථාර්ථය රිෆ්ලෙක්ට් කරගන්න පරාවර්තනය කියන එක. එතකොට අපි කියමු දැන් උදාහරණ විදිහට ලංකාදීප මාධ්‍ය නැත්නම් පුවත්පත එහෙම නැත්නම් දිවයින දිනමින තවත් මොනවා හරි මේවා ගැන ඒක සිද්ධ වෙච්ච දැන් වලට මේගොල්ලෝ ගියාට පස්සේ මේ අය අර අපි කියපු අපි මුලින් පැහැදිලි කරපු කාර්යය කරන්න අවතීර්ණ වෙනවා. එතකොට ඒ අය ඒක ගන්නේ ඒ අයගේ අදාළ මාධ්‍ය ආයතනයේ තොරතුරු ප්‍රතිපත්තියට අනුකූලව. එහෙම නැතුව වෙන විදිහකට නෙමෙයි. සිද්ධියේ ඉඳගෙන සිද්ධියම මේ පාදක කරගෙන ඒක රිෆ්ලෙක්ට් කරනවා නෙමෙයි අත්වාසි. සිද්ධිය දකිනවා ආයතනයේ දෘෂ්ටිය. තවීරිය සරලව කියනවා. එතකොට මෙතන එකකින් හැබැයි අදහස් වෙන්නේ නැහැ මෙහිම එකක්. කියන්නේ සිද්ධිය සම්පූර්ණ විකෘති කිරීමක් හෝ එහෙම නැත්නම් එහෙම එකක් නෙමෙයි. සිද්ධිය ඉදිරිපත් වෙනවා. සිද්ධිය හෙට බලනකොට ලංකාදීපෙත් තියෙනවා එක, දිවයිනෙත් තියෙනවා, දිනමිනෙත් තියෙනවා. ඒවා තියෙනවා. හැබැයි තියෙන්නේ විවිධ ආකාරයකට. මොකද හේතුව ඒ අය සිද්ධි ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි සිද්ධි ඉදිරිපත් කරලා තියෙන්නේ විවිධ පැතිකඩවල. ඒකට ලංකාදීපය ඒ සිද්ධිය ඉදිරිපත් කරලා තියෙන වාර්තා කරලා තියෙනේදී වැඩි ප්‍රමුඛතාවය දක්වලා තියෙන පැතික හා ගති ලක්ෂණ වලට නෙමෙයි දිනමින පත්‍රය දක්වලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ලංකාදීපයේ අවධානය නොකරපු දේවල් ප්‍රමුඛ බවට පත් කරලා තියෙන පුළුවන් දිනමින පත්‍රය ඉදිරිපත් කරලා. ඒ කියන්නේ එකම සිද්ධිය කියන්නේ යථාර්ථයේ සිදුවෙච්ච මේ සිද්ධිය කියන්නේ ඉවෙන්ට් එක එකයි. ඒක කිසිම එකක් නෑ. හැබැයි ඉවෙන්ට් එක සම්බන්ධව තියෙන ප්‍රතිචාරය, ඉවෙන්ට් එක සම්බන්ධව තියෙන රියැක්ෂන් එක, ඉවෙන්ට් එක සම්බන්ධයෙන් තියෙන පරාවර්තනය, ඉවෙන්ට් එක සම්බන්ධයෙන් තියෙන අර්ථකථනයන් විවිධාකාර. මෙන්න මේක සමාජයේ තියෙන එක්තරා ආකාරයක අපේ මාධ්‍ය එකේ තියෙන එක මූලික ස්වභාවයක් ඇත්ත. ඒකෙන් තමයි මතුවෙන්නේ අපි කියන ඔය මීඩියා ප්ලුරලිසම් මාධ්‍ය බහුත්වවාදී කියන එක. කියන්නේ ඒක සිද්ධිය විවිධ පැතිවල. හැබැයි ඒක සිද්ධියක්වත් කවුරුත් සමස්තයක් විදිහට අපිට නිෂ්ප්‍රභා කරන්න බෑ බොරු කියලා ඒක. මොකද ඒ සිද්ධිය කුමන හෝ පැතිකඩක් කියන නියෝජනය. හැබැයි සමස්ත සිද්ධිය කවුරුත් නියෝජනය කරන්න නැති වෙනවා. සමස්ත සිද්ධියම නියෝජනය නොකිරීම ඇත්තටම ඔබටත් තේරෙනවා ගැටලුවක් බව. සමහර අවස්ථාවලදී අපිට ජනමාධ්‍යයෙන් දෙන සංදේශ අර්ථකථනය කරගන්න විවිධ බාධක එනවා. ඇත්තටම ජනමාධ්‍ය කරන්නේ මොකක්ද කියලා අද අපිට ගැටලුවකුත් පවතිනවා. අපේ වගකීම තමයි සංජානන තුළින් ඔබව සවිඥානික ග්‍රාහකයෙක් කිරීම. මේ ජනමාධ්‍යයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔබට යම්කිසි අවබෝධයක් ලබා දීම. ඔව් ආචාර්යතුමනි. අපි ඊළඟට කතා කරමු ඔබතුමා මුලිනුත් සඳහන් කළ අර්ථ ප්‍රකාශන වේදය පිළිබඳව. ඔබතුමන් අර්ථ ප්‍රකාශන වේදය මොකක්ද කියලා දලව අපේ ග්‍රාහකයව දැනුවත් කළා. නමුත් අපි ටිකක් පුළුල්ව සංකීර්ණව කතා කළමු මොකක්ද මේ අර්ථ ප්‍රකාශන වේදය කියන්නේ. සංදේශයක අභ්‍යන්තර පෙළ ගැස්ම පිළිබඳ කතා කරනකොට පළවෙනි මංගය තමයි ආචාර්යතුමනි මේ කියන අර්ථ ප්‍රකාශන වේදය. අපේ ග්‍රාහකයාත් කැමති ඇති මොනවද මේ අර්ථ ප්‍රකාශන වේදියේ පැතිකඩ තුලින් ඔප්නැන් වෙන්නේ නැත්නම් කියවෙන්නේ කියලා දැනගන්න. ඉතින් ආචාර්යතුමනි මේ සමගම කතා කරනකොට ඔබතුමන් කතා කරනවා සවිස්තරාත්මක තොරතුරු, විධානිත තොරතුරු, ඇගයුම් ශීලී තොරතුරු සහ ප්‍රතිමානිත තොරතුරු කියලා තොරතුරු ප්‍රවර්ග 4ක් පිළිබඳව. මේ තොරතුරු ප්‍රවර්ග 4ත් එක්කම අපි සරල නිදර්ශනයකින් අපේ අසන්නන්ට පැහැදිලි කරලා දෙමු. අර්ථ ප්‍රකාශන වේදියේ පැතිකඩ පිළිබඳව. ඔබතුමන්ට ඇති හොඳ උත්තරයක්. දැන් ඒක ප්‍රශ්න ඉතා වැදගත් ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම දැන් අර්ථ ප්‍රකාශන වේදය සිමැන්ටික්ස් කියන ශාස්ත්‍රය සංදේශය තුළ බොහොම කේන්ද්‍රීය භූමිකාවක් ඉෂ්ට ගන්නවා. අපි බැලුවොත් දැන්
එහිදී විශේෂයෙන්ම මාධ්‍ය සංදේශයක මූලික වශයෙන් තොරතුරු ප්‍රවර්ග 4ක් ඇතුළත් වෙන ඇත්ත වශයෙන්. ඒක අපි ඔබ සඳහන් කළ ආකාරයට පළවෙනි තොරතුරු වර්ගය තමයි ඩිස්ක්‍රිප්ටිව් ඉන්ෆර්මේෂන් කියලා කියන්නේ. ඩිස්ක්‍රිප්ටිව් කියන්නේ යම් විදියක් විස්තර කරනවා ඒක ඒ සිද්ධිය සිදු වූ ආකාරයට මේ සිදු විදත්වයටම ඉදිරිපත් කිරීමට තියෙන හැකියාව ඉදිරිපත් කිරීම ඇත්ත වශයෙන්. ඒ කියන්නේ ඒක සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ මුකුත් අපි අතින් දාන්නේ නැහැ ඒවා. ඒක ඒ සිද්ධියේ සමස්ත පරිමාණයෙන් ඉදිරිපත් කිරීමට කරන උත්සාහයක් ඇත්ත වශයෙන්. ඒක උදාහරණයක් දැන් රියානතුරක් වුණා නම් ඒ රියානතුර සිදුවුනේ කොහෙද කවද්ද කවුද ඒකට අනතුරට පාත්‍ර වුණේ මොනවද වාහන ආදිය පිළිබඳව නම්බර්ස් ආදී දේවල් පිළිබඳව ඒවා කාටත් එකයි බැලුමටම ඇත්ත වශයෙන්. ඒක තමයි අපි කියන්නේ යථාවිද. යථා විද කියන වචනයක් අපිට පාවිච්චි කරනවා. කියන්නේ අපිට දකින්න ලැබෙන කොහොම යථාර්ථයේ තියෙන තොරතුරු ඇත්ත වශයෙන්. නැත්නම් සවිස්තරයි මෙන්න ඩිස්ක්‍රිප්ටිව් ඉන්ෆර්මේෂන්. ඒක තමයි මාධ්‍යකරුවා මුලින්ම තමන්ගේ වැඩසටහන හෝ ඒ ඒකනේ නැත්නම් සංදේශ පඬිතය සම්පාදනය කිරීමේදී තමන්ගේ අවධානය ලක්වන තොරතුරු ප්‍රභේදයක් ඇත්ත වශයෙන්. ඒතර ඒ තොරතුරු මූලික කාර්යභාරය තමයි සිද්ධිය පිළිබඳ සමස්ත චිත්‍රය ඒ සහ පරිමාණයෙන්ම ඉදිරිපත් කිරීම. ඒක පළවෙනි වාක්‍යය. දෙවෙනි එක තමයි වැදගත් වෙන්නේ අපේ මාධ්‍යයේ අනන්‍යතාවය. ඒ මාධ්‍යම් වල අනන්‍යතාවය ප්‍රකට කරන තොරතුරු ප්‍රභේදයක් විදිහට ප්‍රිස්ක්‍රිප්ටිව් ඉන්ෆර්මේෂන්. ප්‍රිස්ක්‍රිප්ටිව් එකක් කියලා කියන්නේ යම්කිසි ආකාරයක නිකන් නියෝගයක්. එහෙම නැත්නම් යම්කිසි විධානයක්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් නියෝගිත හෝ විධානිත තොරතුරු. කියන්නේ ඒ සිද්ධිය තුළ ඒ තොරතුරු නෑ ඇත්ත වශයෙන්. බැලුමට. ඒ සිද්ධිය තුළ තොරතුරු නෑ. ඒ සිද්ධියට සම්බන්ධ වන මැදිහත් වෙන අපි කියන්නේ මීඩියේෂන් කියලා මාධ්‍ය කියන්නේ මැදිහත් වීම කියන්නේ. ඒ මැදිහත් වන මාධ්‍ය ආයතන හෝ මාධ්‍යයන් මගින් ඒ සිද්ධියට යම්කිසි තොරතුරක් ඇතුළත් කරනවා. ඒ කියන්නේ ඒ සිද්ධිය යම්කිසි විදිහකට අර්ථකථනය කරනවා ඇත්ත වශයෙන්. එතකොට ඒ තොරතුර ඒ සිද්ධිය තුළ තියෙන එකක් නෙමෙයි. ඒ සිද්ධියට පිටින් ඇතුළත් කරන එකක්. ඒ සිද්ධියට පිටින් ඇතුළත් කරන තොරතුරු වර්ගයක්. එතකොට ඒ ප්‍රිස්ක්‍රිප්ටිව් එහෙම නැත්නම් අපි කියන්නේ විධානිත නියෝගිත තොරතුරු වල ප්‍රධානම අරමුණ තමයි එහෙම නැත්නම් ඒ පැවැත්මේ අර්ථය තමයි ඇත්ත වශයෙන්ම ඒ සංදේශයට මාධ්‍ය වේදාත්මක ස්වරූපයක් ලබා දීම. කියන්නේ එතනින් තමයි ඒ මාධ්‍යයේ තියෙන අදාළ මාධ්‍ය ආයතනයේ ඒ ප්‍රශ්නේ දකින දෘෂ්ටිවාදය ප්‍රකට වෙන්නේ ඇත්ත වශයෙන්ම. දකින ඒගොල්ලන්ගේ දැක්ම විදහාපාන්නේ ඒ තොරතුරු ඔස්සේ ඇත්ත වශයෙන්ම. ඒගොල්ලෝ ඒකට දෙන වටිනාකම, ඒකට දෙන වැදගත්කම, ඒ වැදගත්කමේ මට්ටම තමයි ඒ තොරතුරු වර්ගය ඔස්සේ නිරූපණය කරන්නේ. ඒකට ඒක ඇවිල්ලා මාධ්‍ය වේදිකාගේ අභ්‍යන්තරයෙන් එන තොරතුරකටත් වඩා අදාළ මාධ්‍ය ආයතනය නියෝජනය කරන ඒ ආයතනයේ මගින් තත්ත්වාරෝපණය කරන මාධ්‍යකරුවා තුලින් ප්‍රකට වෙලා ඒ සංදේශයට ඇතුළත් වෙන තොරතුරක් විතර අපිට හඳුනන්න පුළුවන් ඔය විධානිත තොරතුරු කියන එක ඇත්ත වශයෙන්ම. ඒක නිසා තමයි විවිධ මාධ්‍ය ආයතන තමන්ගේ අනන්‍යතාවයන් අත්පත් කරගන්නේ. දැන් ලංකාදීප, දිවයින, දිනමින ආදී පුවත්පත් ඔය ප්‍රිස්ක්‍රිප්ටිව් ඉන්ෆර්මේෂන් එකේදී එහෙම නැත්නම් ඔය විනෝගිත තොරතුරේදී තමයි ඒගොල්ලෝ වෙනස් වෙන්නේ. ඒගොල්ලෝ කෙනෙක්ට සමහර පරස්පර වෙන්න පුළුවන් ඇත්ත වශයෙන්ම. ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවා. ඒතර ඒක මාධ්‍ය කරණයේ තියෙන එක අපි අර කලින් සාකච්ඡා කළේ වැදගත් දෙයක්. ඊළඟට වැදගත් වෙන තොරතුරු ප්‍රභේදය තමයි valuable information. value කියන එක අදහස් දෙන්නේ වටිනාකම. එහෙම නැත්නම් යම්කිසි අගයක් දෙන ගෙයුම් සීලී තොරතුරක් ඒක ඇත්ත වශයෙන්ම. ඒකට ඒක
ඒකත් අපිට ඒකට ආරෝපණය කරන තොරතුරක් ඇත්ත වශයෙන්ම. මේකත් ඒ සිද්ධියේම අභ්‍යන්තර ගතිකයන් නිසා මතුවෙන්නක් නෙමෙයි ඇත්ත වශයෙන්ම. ඒක යම්කිසි ආකාරයක සංසන්දනාත්මකව ගුණාත්මකව බාහිර වශයෙන් මැදිහත් වෙලා ඉදිරිපත් කරන තොරතුරක්. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අර රියා නතුර අපිට කියන්න පුළුවන් මාධ්‍ය කරුවා ඒකට තොරතුරක් විදිහට valuable information එකක් value information එකක් විදිහට තොරතුරක් විදිහට ඇතුළත් කරන්න පුළුවන් පසුගිය අවුරුදු 10 තුල සිදු විශාලතම රියා නතුර. ඒකට එතන පසුගිය අවුරුදු 10 තුල කියන්නේ දශකයේ තුල සිදු විශාලතම රියා නතුර කියලා කියන්නේ එතනට යම්කිසි වටිනාකමක් දීලා තියෙනවා. ඒ සිද්ධියට. ඒ සිද්ධියට එහෙම ඇතුළේ අදහසක් නැහැ. මොකද සිද්ධියට මාධ්‍ය විද්‍යාව මේ යම්කිසි වටිනාකමක් දුන්නා අනිත් ඒවායින් වෙන් කරලා අරගෙන මේකට යම්කිසි ආකාරයක සුවිශේෂත්වයක් දුන්නා. විශේෂත්වය. ඒ තුල තමයි ගොඩනැගෙන්නේ ඒකට වටින එක ග්‍රාහක ආකර්ෂණය, පාඨක ආකර්ෂණයට මේ සංගතික තොරතුරු තියෙන විශේෂ තත්ත්වයක් ඇත්ත වශයෙන්ම අත්පත් කර ගැනීම විශේෂ මේ ක්‍රමවේදයක් ඒ valuable information කියන්නේ. එතෙන්දි වැදගත් වෙනවා හිත තබා ගන්න ඒ දෙන value එක. ඒ දෙන වටිනාකම බොහෝ දුරට සහයෝගය පළ කරනවා ඊට කලින් අපි කියපු අර විධානිත හෝ නියෝගිත තොරතුරු. ඒක තවත් උත්කර්ෂණය කරනවා. ඒක තවත් ශක්තිමත් කරන තොරතුරක් වෙන්නේ නැති ඊළඟ අවසාන තොරතුරු වර්ගය තමයි normative normative information ප්‍රතිමාන තොරතුරු ප්‍රතිමාන කියන්නේ ඒකේ අදහස තමයි ඒ සිද්ධිය මාධ්‍යකරුවා ලියලා ඒක විස්තර කරලා ඔක්කොම කරලා යම් කිසි ආකාරයෙන් මොනවා තොරතුරු වර්ගات ඉදිරිපත් කරලා ඉහතින් කියපු තොරතුරු වර්ග ත්‍රිත්වය ඉදිරිපත් කරලා මේ හතරෙන් තොරතුරු වර්ගයෙන් යම් කිසි ආකාරයකින් පාඨකයාට යම් කිසි නැමියාවක් යම් කිසි පෙළඹවීමක් යම් කිසි යොමු කිරීමක් ඇති කරනවා මොකද්ද කළ යුත්තේ මේ සිද්ධියට අදාළව මේ සිද්ධිය සම්බන්ධයෙන් එයා ගන්න ඕන ක්‍රියාමාර්ගය එයා ගන්න ඕන ස්ථාවරය ඒක අදහස් මේ වෙන්න පුළුවන් මානසික වශයෙන් වෙන්න පුළුවන් ඒක සක්‍රීය චර්යාත්මක දෙයක් වෙන්න පුළුවන් ගත යුතු ස්ථාවරය මොකක්ද කියන්නේ. ඒකට එයා ඒක නිකන් අර නිකන් තරාකාරයක මාධ්‍ය විද්‍යාවේ දෘෂ්ටිකෝණයෙන් උපදේශයක් වගේ නිකන් නමුත් ඉදිරිපත් වෙන්නේ මාධ්‍ය ග්‍රාහකයා මේ කිව්වට පස්සේ එයා මේ අදාළ මාධ්‍යත් එක්ක ඒ මාධ්‍ය පොලිසි එකත් එක්ක ප්‍රතිපත්තියත් එක්ක යන යම්කිසි ඇක්ෂන් එකකට යම්කිසි ක්‍රියාදාමයකට යම්කිසි මතවාදයක් තුළ රඳවා ගැනීමට අවැසි වන තොරතුරක් තමයි මේක. ප්‍රතිමාන තොරතුරු. ඒ ප්‍රතිමාන තොරතුරෙන් ඒතර මෙන්න මේ ආකාරයේ මේ තොරතුරු වර්ග 4 සම්පූර්ණවට පස්සේ අපි ඔය කියපු අර්ථ ප්‍රකාශන වේදාත්මක පැතිකඩ සම්පූර්ණ වෙනවා. කියන්නේ දැන් ඔය මේක අදහස් වෙන්නේ ඔය තොරතුරු වර්ග 4ම නිය ඔය අපි කියපු පිළිවෙලටම ඔක සඳහන් වෙන්න ඕනේ කියන එක වශයෙන්. ඒක විවිධ තැන්වල තියෙන්න පුළුවන්. විවිධ ප්‍රමාණයක තියෙන්න පුළුවන් වශයෙන්ම. ඒකට ඒකේ දෙවෙනි කාරණයට අපි එනකොට ඒ කියන්නේ පද සංයෝජන වේදී එනකොට ওই ප්‍රශ්න අපිට මතුවෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ සින්ටැක්ස් ඔව් ආචාර්යතුමනි අපි පද සංයෝජන වේදය ගැන කියනවා. ආචාර්යතුමා අපිට හොඳට පැහැදිලි කරලා දුන්නා. දැන් මොකද්ද මේ අර්ථ ප්‍රකාශන වේදය කියන්නේ? අර්ථ ප්‍රකාශන වේදයේ තියෙන උප කොටස් මොනවද? දැන් ඔබට හොඳ පැහැදිලි කිරීමක් කළා එතුමන්. දැන් ඔබට ඒ පිළිබඳව හොඳ තේරුමක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ වගේම තමයි හිතවතුනි අපි දැන් කතා කරනවා ඊළඟ පියවර. මොකද්ද මේ ඊළඟ පියවර? පද සංයෝජන වේදය. සර් ජනමාධ්‍ය සංදේශයක පද සංයෝජන වේදය කියන සංකල්පය කොහොමද ගොඩනැගිය යුත්තේ? ඒ වගේම තමයි සංදේශයක පද සංයෝජන ක්‍රියාවලිය අදාළ සංදේශයේ ඉලක්ක ග්‍රාහක කණ්ඩායමට ඒ වගේම සංදේශයේ ස්වභාවය අනුව වෙනස් වෙනවා නේද? පද සංයෝජනය ගැනත් අපි උදාහරණ සහිතව අපේ ග්‍රාහකයන්ට විස්තර කරලා දෙමු. ඇත්ත වශයෙන්ම දැන් අපි බලුවොත් දැන් ඕනෑම මානව පඨිතයක මාධ්‍ය පඨිත විතර නෙමෙයි පද සංයෝජන
කාර්ය ඉෂ්ට වෙනවා තියෙනවා ඇත්ත වශයෙන්ම. සංයෝජන වේදය කියන්නේ එක කියන්නේ ඒකේ අදහස දැන් සින්ටැක්ස් කියන එක කියන්නේ යම්කිසි පෙළක් යම්කිසි පඨිතයක් යම්කිසි සංදේශයක් මුල මැද අග සංවිධානය වන ආකාරය. අනික ඒක අපි මූලික අර්ථය ඒකයි. කියන්නේ අපි කොමන ආකාරයටද අපි කලින් ගෙනහැර දක්වපු තොරතුරු ප්‍රභේද අතර ඒ තොරතුරු ප්‍රභේද පඨිතය තුළ පෙළගස්වන්නේ. පඨිතය තුළ ඒක සංවිධානය කරන්නේ. පඨිතය තුළ ඒක ව්‍යූහගත කරන්නේ කුමන ආකාරයේද කුමන විදිහකටද කියන කාරණය. එතකොට ඒක ඕනෑම මාධ්‍ය විතරක් නෙමෙයි මේ කලාත්මක විද්‍යා ආදී දේශපාලන ඕනෑම පත්‍යයකට ඒක අදාළයි අත් වශයෙන්ම. විතරක් නෙමෙයි අපි කරන කතාවකටත් ඒක අදාළයි. කතාවක් පවත්වන හැම කාරණයක් සම්බන්ධයෙන් එතනත් ඔක තියෙනවා ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ අපේ කතාවේ ආරම්භයක් මුලක් මැදක් අගක් ඒ කියන්නේ අවසානයක් තියෙනවා ඇත්ත වශයෙන්ම. ඒක මෙතන විවිධාකාර වෙන්න පුළුවන්. අන්න ඒක අපි කියන්නේ. ඒක අර ඔබතුම වගේ විවිධ නිර්මාණ ප්‍රභේදවල ඒක විවිධ ස්වරූප අත්පත් කරගන්න පුළුවන් ඇත්ත වශයෙන්ම. සිනමාවේ විදිහක් වෙන්න පුළුවන්, කාව්‍යයේ තව විදිහක් වෙන්න පුළුවන්, නවකතාවේ, කෙටි කතාවේ ආදී වශයෙන් නාට්‍ය එහෙම ගත්තාම දැන් මාධ්‍ය ගත්තොත් මේ මාධ්‍ය තුල දැන් ඔය පද සංයෝජන වේදය මුල මැද අග සංවිධානය කිරීමේ ක්‍රියාවලිය සකස් වෙන්නේ මාධ්‍ය අර සංහතික වේදයේ මූල ධර්ම වලට අනුකූලව ඇත්ත. අපි ගුවා එතන වැඩියෙන් යන්නේ යම් කිසි ආකාරයක කොන්ට්‍රාස්ට් එකක්. සංසන්දනාත්මක මාදිලියක් තුළ තොරතුරු සංජානනය කර ගැනීම අවශෝෂණය කර ගැනීමේ මාදිලියක් තමයි මාධ්‍ය තුළ තියෙන ඇත්ත වශයෙන්. ඒ නිසා ග්‍රාහකයාගේ ආකර්ෂණය ඇති කරගන්න ආකාරයට මේක සකස් කිරීම එක නිර්මාණාත්මක භාවිතයක් ඇත්ත වශයෙන්. නිර්මාණාත්මක ක්‍රියාවලියක්. ඒතර ඒදී අපිට දැන් අපි කියනවා අපි කලින් අපි ගෙනහැර දක්වපු අර අර්ථ ප්‍රකාශන වේදේ තොරතුරු ගෙනහැර දක්වපු පිළිවෙලක් තිබුණානේ. මුලින්ම යථාවිධ තොරතුරු ඊළඟට නියෝගිත තොරතුරු ඊළඟට වැලුවේ මේ ඇගීම්ශීලී තොරතුරු ඊළඟට ප්‍රතිමාන තොරතුරු. ඒක තමයි සම්භාව්‍ය විදිහ. ඒක තමයි සාමාන්‍ය විදිහ අත් වශයෙන්. කතා කියන්නේ විදිහ. කතාවම කතාවක් කියන්නේ ස්ටෝරි ටෙලිං එකක් කියන්නේ විදිහ එකයි. නමුත් ඕක ওই විදිහටම තියෙන්න ඕනේ නැහැ. ඕක මේ තියෙන ඔය පර්යාය ඔය පිළිවෙල වෙනස් වෙන්න පුළුවන්. කියන්නේ මුලින්ම සිද්ධිය මොකක්ද සිද්ධිය සිදුුනේ කොහෙද කොයි වෙලේද කවුද එකට මැදිහත් වුනේ කියන එක විස්තර කරන්නේ නැතුව මොනවා මුලින්ම අපිට දාන්න පුළුවන් අර ප්‍රතිමාන තොරතුරු. හෙඩිමටම දාන්න. නේද? ඒ රියාන තුනේ කියන්නේ ප්‍රවේශමෙන් පැදවීම වගේ ඒකට පැදවීමේ වටිනාකම වගේ. ඒකට ඒකෙන් අරින් එහෙම දාන. ඒකට සම්පූර්ණ අපි දාලා තියෙන්නේ නිකන් අර පෙළ ගැස්ම සම්පූර්ණ අගම එක මුලට දැන් ආචාර්යතුමා පොඩි පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ. දැන් ඔය ඔබතුමන් කිව්ව පිළිවෙල වෙනස් වීම කියන සාධකය බොහෝ විට නිර්මාණශීලී රචනය තුළ නේද අපිට දකින්න ලැබෙන්නේ. කියන්නේ යම් කිසි අවස්ථාවක පුවත්පත්කට ලියන විශේෂාංග ලිපියකදී වගේ නැත්නම් සාහිත්‍යාත්මක රචනයකදී වගේ වැඩියෙන් දකින්න ලැබෙනවා නේද? ඔව් ඒක හරියටම හරි. දැන් පුවත්පත් මාධ්‍යයේදීත් අපිට විශේෂාංග රචනයේදී නිර්මාණාත්මක රචනයේදී අපිට මේක වැඩිම දකින්න ලැබෙනවා ඇත්ත වශයෙන්ම. මොකද මේක සාහිත්‍යයට කලාවට සම්බන්ධ ප්‍රවේශයක් ඇත්ත වශයෙන්ම. කියන්නේ මාධ්‍යයට කලින් ඒවැය තමයි භාවිත වෙන්නේ ඇත්ත වශයෙන්ම. එතකොට ඒ නිසා ඒ නිර්මාණාත්මක රචනයේදී මේ මූලධර්මය මේ ආකාරයක මේක සංකලනය කිරීම මුල මැද අග නිර්මාණාත්මක විදිහට වඩාත්ම ප්‍රශස්ත විදිහට. ඒ කියන්නේ ඒක නිකම්ම ආවට ගියටත් නෙමෙයි අත් වශයෙන්ම. ඒ අදාළ පඨිතේ සාමස්තික භාවයට අදාළ පඨිතේ තියෙන ඒ
අර්ථයට ඒ තියෙන හරයට ඒ තියෙන ආකෘතියට ඒක තමයි ආකෘති නිර්මාණයන්නේ ඒක ඉතාමත්ම සුමට විදිහට බොහොම ආකර්ශනීය විදිහට ග්‍රහකගත වෙන ආකාරයට සකස් කිරීම තමයි මේක අරමුණ වෙන්නේ ඇත්ත වශයෙන්ම. නැතුව මේ අර මුලමෙද මාරු කරන්න නම් වාලේ මාරු කරනවා නෙමෙයි ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ මේකෙන් අපි උත්සාහ කරන්නේ උපරිම මට්ටමින් ග්‍රහකයා සහ පඨිතය අතර සම්බන්ධයක් ගොඩනගන්න උත්සාහ කරන්නේ ඇත්ත වශයෙන්ම. ග්‍රහකයා හා පඨිතය අතර සම්බන්ධයක් ගොඩනගන්න. ඒකට තෝරගන්න ෆෝම් එක තමයි මෙතන මේ අපි සාකච්ඡා කරන මොන ෆෝම් එකද. ඒකට ඒක නිර්මාණ වලදී බොහොම පුදුල විදිහට පාවිච්චි කරනවා. ගත්තොත් දැන් වසන්ත බේසේකරගේ චිත්‍රපටි ගත්තොත් එයාගේ කතා කීමේ කලාව පටන් ගන්නෙම දැන් අපි 950 ගණන් 60 ගණන් වල චිත්‍රපටි පටන් ගත්ත ඒ පටන් ගන්න A to Z. ඒ කියන්නේ මුල ඉඳන් ක්‍රමානුකූලව ඒක අගට යනවා. එයා පටන් ගන්නේ අවසාන දර්ශනේ මුලින්ම ගන්න. ඊළඟට එහෙම මේක තමයි මේක යන්නේ. ඒක යන්සියාව. ඊළඟ ප්‍රසන්න විතාන දෙකේ. ඒවා එකම කතා තුනක් එකම තලයක යනවා පාෂි. ඊළ ඔක්කොම එකට ඒකාබද්ධ වෙනවා යම් තවසි. මේ වගේ විවිධ කරවුවාගේ හරියක මේක නිර්මාණාත්මක භාවිතා වැඩගත් විදිහට පාවිච්චි කරනවා. නමුත් මාධ්‍යකරණයේත් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ තියෙන සීමාවන් තුළ ඇත්තවශයෙන්. එතනත් අපි අර කියන අර තොරතුරු වල තියෙන විවිධ වර්ග විවිධ විදිහට සමායෝජනය කරමින් සංකලනය කරමින් ඒකට ඒක නකින් ලැබෙන කලාත්මක භාවයක්. ඒක තමයි මේ සංහතිකයින් කටයුතු කිරීමේදී මම කිව්වා මේ විද්‍යාත්මක භාවයට වඩා වැදගත් වෙන්නේ සංවේදී භාවය, කලාත්මක භාවය, නැත්නම් භාවාත්මක, මතවාදාත්මක ඒ තියෙන මාදිලිය එහෙම නැත්නම් ඒ තියෙන ඒකත් එක තමයි ඒගොල්ලෝ වැඩියෙන් ඒක ග්‍රහණය කරගෙන ඒකට පෙළඹෙන්නේ. ඒකෙන් තමයි ඒකට සම්බන්ධ වෙන්නේ තමයි. ඒකට ඒ ආකාරයට මේ අපිට අර විවිධාකාර තොරතුරු වර්ග හතර සමායෝජනය කිරීමේ විවිධ අවස්ථාවන් හොයාගන්න පුළුවන්. අර මුලින්ම දැන් අපි කියපු විදිය ඊළඟට මුලින්ම ඕනනම් අපිට විධානය තොරතුරු දාන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් යථාවිධ තොරතුරු ඊට පස්සේ වැලියුවබල් මේ අදෙන් සීලී තොරතුරු ආදී වශයෙන් ආයෙත් කොහොම එහෙම විවිධ විදිහට දාලා අපිට හදන්න. හැබැයි වැකම දේ තියෙන්නේ මේ හදන එක ඒ සඳහාම හදනවා නෙමෙයි. මේක ග්‍රහකයා ඒ ග්‍රහකයාගේ සමකාලීන ග්‍රහකයාගේ පටිත අවබෝධ කර ගැනීම මේ වෙනකොට සාහිත්‍යයත් එක්ක අන්තර්ක්‍රියා කරලා දෘශ්‍ය මාධ්‍යත් එක්ක අන්තර්ක්‍රියා කරලා යම්කිසි ජන විඥානයේ සංහති විඥානයේ යම්කිසි මාධ්‍යයක් ගොඩ නගලා තිනවා. අන්න ඒකත් සැලකිලිට අරගෙනමින් තමයි මේ මාධ්‍යකරුවා මේවා කරන්න ඕනේ. ඒක සංකීර්ණ හේතු සාධක මේ පසුබිම් රාශියක් තියෙනවා. ඒවත් එක හරියට කළොත් තමයි මේකෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත්ත වශයෙන්. මේ හින්දා මේක අර ආරම්භයක් වුණාට මේක නිකන් ශිල්පීය ක්‍රමයක් වුණාට ක්‍රමවේදයක් වුණාට මේක අර කරන අවසාන අරමුණ පරමාර්ථය ඉතා වැදගත් නැත්ත වශයෙන්. අනිවාර්යයෙන්ම ආචාර්යතුමා අපිට පැහැදිලි ඔබතුමන් හිතවතුනි දැන් ඔබ බලන්න ඔබ ඇසුරු කරන ජනමාධ්‍ය වේදය තුල ඔබ මා නොදත් කාරණා කොච්චර තියෙනවද? හිතවතුනි ඊළඟට උපයෝගීතාවයට මොකක්ද මේ සංදේශයක උපයෝගීතාවය කියන්නේ? ආචාර්යතුමා අපි පැහැදිලි කරගන්න තව කාරණාවක් තියෙනවා. මේ උපයෝගීතාවය ගැන කතා කරනකොට අපි කතා කරනවා ජනමාධ්‍ය මගින් ලබා දෙන සංදේශය සාරගර්භ සංදේශයක් නැත්නම් සාරගර්භ තොරතුරක් වෙන්න ඕන කියලා. අපි අපේ අසන්නන්ට පැහැදිලි කරමු උපයෝගීතාවය තුළ මේ සාරගර්භ තොරතුරු කොහොමද ජනමාධ්‍යවේදියා සම්ප්‍රේෂණය කරන්න ඕන ග්‍රාහකයාට කියන කාරණාවත්. මෙතන ඇත්ත වශයෙන්ම වැදගත් වෙනවා අපේ තුන්වෙනි කාරණේ ගැන. අපි හඳුන්වන එක ප්‍රැග්මැටික්ස් කියලා. එහෙම නැත්නම් උපයෝගීතාව ප්‍රවේශය. මේ ප්‍රවේශය නැත්නම් පිළිවෙල අවස්ථාව ඒ තලය එතෙන්දී අපි සලකන්නේ සංදේශය හා ග්‍රහකයා අතර සම්බන්ධය වැදගත්. අපි මේ අවස්ථා තුනට ප්‍රධාන සම්බන්ධකම් තුනක් තිබුණා. දැන් පළවෙනි එකේදී අපි සැලකුවේ යථාර්ථය හා යථාර්ථ මාධ්‍ය කරුවා අතර සම්බන්ධය. තමයි පළවෙනි එකේ. දෙවෙනි එකේදී අපි සැලකුවේ මේ සංදේශයේ අභ්‍යන්තර සංවිධානය මුල මැදග ඕගනයිස් කිරීම. මෙතෙන්දී අරමුණ වෙනස්. මෙතෙන්දී ඔබ හරියට හරි මෙතෙන්දී බලන්නේ සංදේශය හා ග්‍රහකයා මාධ්‍ය ග්‍රහකයා සංහති ග්‍රහකයා අතර සම්බන්ධය. ඒ කියන්නේ උපරිම උපයෝගීතාවයක් කොහොමද අපේ
ග්‍රහකයාට ප්‍රේක්ෂකර ශ්‍රාවකයාට පරිශීලකයට ලබා දෙන්නේ. ඒක පැත්තකින් මාධ්‍යකරුවගේ අවසාන පරමාර්ථයත් ඒකයි ඇත්ත වශයෙන්ම මාධ්‍ය ආයතන. ඒක අසාර්ථක වුණොත් ඔක්කොම ඉවරයි අත්ත. වැඩකුත් නැහැ. කියන්නේ අපි ලියන පාටිකල් එක මිනිස්සු කියවන්නේ නැත්නම් මේ වැඩසටහන මිනිස්සු බලන්නේ නැත්නම් යදාන මගහැරලා යනවා නම් ස්විච් ඔෆ් කරනවා නම් ඒ කියන්නේ ප්‍රයෝගිතාවයක් නැහැ ඒක. පැහැදිලි කතාවක්. ඒ කියන්නේ අර තොරතුරු වල සැබෑ තොරතුරු බවට පත් වෙන්නේ නැහැ ඒවා. අනිවාර්ය පිළිගත් තොරතුරු බවට පත් වෙන්නේ නැහැ නිකම්ම විශේෂ වෙලා යනවා. ඒකින්ද ඉතා වැදගත් වෙනවා මේ ප්‍රශ්නේ මෙන්න මේ උපයෝගිතාවය. ඒත් එතෙන්දී අපිට වැදගත් වෙනවා සාධක ටික. ඒ කියන්නේ මේ මාධ්‍ය වචන වලින් කියනවා නම් මේක අපිට ටෙක්නිකල් ටර්ම් එක පාරිභාෂික පදේ පාවිච්චි කරනවා මේ විකේතකරණය වශයෙන්. ග්‍රහකයන් ග්‍රහණය කර ගැනීම. තමන්ගේ ස්වීයත්වයට තමන්ගේ දෙයක් බවට පත් කර ගැනීම වැදගත්. ඒක තමන්ගේ දෙයක් කියන තමන්ට හැඟීමක් වෙනවා. තමන්ට සමීප දෙයක් කියන්නේ. තමන්ට ආසන්න දෙයක් කියන්නේ. තමන්ට සානුකූල දෙයක් කියන එක ඇත්ත වශයෙන්ම. ඒක එන්න නම් මාධ්‍ය කරුවා පෙර කිව්වා වගේ මුල් අවබෝධයක් මාධ්‍ය කරුවට තියෙන්න ඕන සිය ග්‍රහකයා සම්බන්ධ. ග්‍රහකත්වය සම්බන්ධ. ග්‍රහකයාගේ අභිවර තියෙන සංකීර්ණ ඒ පරාමිතින් ගැන ආර්ථික සමාජ දේශපාලන වාර්ෂික ප්‍රජාවිද්‍යාව ආදී. ඒව පිළිබඳව යට අවබෝධයක් තියෙනවා. ඒවා නොසලකා හරින්න බෑ මාධ්‍ය. භාෂාත්මක මේ භාෂාව පවා. භාෂාව කියලා කියන්නේ දැන් එයා මාධ්‍යකරුවා කතා කරන භාෂාව. ඒක වැදගත්. ඒ භාෂාව ග්‍රහකයාගේ භාෂාව. ග්‍රහකයා පරිශීලනය කරන යෙදුම් ඒක වැදගත්. ඒක සාධකයක්. ග්‍රහකයාගේ තියෙන මේ සංස්කෘතික අත්දැකීම, يعني සංස්කෘතික පසුබිම ග්‍රහකයාගේ. දැන් එයාට නూరు සංස්කෘතික පසුබිමක් තුළ ඒට නොගැලපෙන සිද්ධි සංදේශ මගින් සම්ප්‍රේක්ෂණය කිරීම ගෙනහැරපෑම අසාර්ථකයි. ඒ කියන්නේ යම්කිසි අපි මනෝවිද්‍යාවට අනුව දන්නවා මාධ්‍ය මනෝවිද්‍යාවට අනුව යම්කිසි සංදේශ සංජානනයේදී ඉතා වැදගත් වෙනවා ග්‍රහකයාගේ සමාජ සංස්කෘතික පරිස්ථිතිය. ඒ තියෙන පසුබිම, ඒ තියෙන සමීප අත්දැකීම් වශයෙන්. ඒක ඉතා වැදගත් වෙනවා. ඒකයි ඊළඟට වැදගත් වෙන දෙයක් තමයි මේ ඔක්කොමත් එක්කම ග්‍රහකයාට දුන්නත් ඉතා වැදගත් වෙනවා ග්‍රහකයා තුළ තියෙන ප්‍රධාන අවශ්‍යතා නැත්නම් ප්‍රධාන කාරණා දෙකක්. එකක් තමයි කියන්නේ සංදේශය සම්බන්ධ. එකක් තමයි අවශ්‍ය තොරතුරු සහ උවමනා තොරතුරු. අවශ්‍යතා නිසා උවමනා ලැබියාවන්. අවශ්‍යතාවයන් කියලා කියන්නේ එක නීඩ්ස් කියලා කියන්නේ යම්කිසි අවශ්‍යයි. දැනගත යුතු දේවල් තියෙනවා. සමහර විට ග්‍රහකයා අකමැති වුණත් දැනගත යුතු දේවල් තියෙනවා. මොකද අර ඔබ කලින් මතු කළ ප්‍රශ්නේදී වගේ යථාර්ථයේ නියමාකාරයෙන් පරාවර්තය නොකර ග්‍රහකයාට ව්‍යාජ මොනවයවන සහ බොහොම නිකන් අතිසංවේදී සහ ඒ වගේම යම්කිසි ආකාරයක මේ අර භාවාත්මක නිකන් ලිංගිකත්වය, ආක්‍රමණශීලීත්වය, කිචුකම ඒ වගේ තියෙන දේවල් උත්කර්ෂණය කරන තොරතුරු දීම තුළ අර ග්‍රහකයාට සමාජයක ජීවත් වෙනකොට අත්‍යවශ්‍යම දැනගත තොරතුරු වලින් පහු ඈත් වෙන්න පුළුවන්. ඒක මාධ්‍ය අද නූතන මාධ්‍ය සංස්කෘතිය තුළ අපි දකින විශේෂ ප්‍රවණතාවයක්. ඒ හින්දා මෙතෙන්දී ප්‍රධාන කළමනාකරණ දෙකක් අවශ්‍යයි. එකක් තමයි මේ ආශාව. කියන්නේ ග්‍රහක ආශාවන් හා ග්‍රහක අවශ්‍යතාවයන් කියලා අපි කියනවා. ග්‍රහක අවශ්‍යතාවයන් හා ග්‍රහක ආශාවන් කියලා කියන්නේ අත්‍යවශ්‍ය නැහැ. ඒකට ඒවා මාධ්‍ය මගින් හෝ ඒවා ඇති කරන්න පුළුවන්. ඒවා නැතුණා කියලා මිනිස්සු ජීවත් වෙන්න බැරි වෙන්නේ නැහැ. හැබැයි අවශ්‍යතාවයන් කියන එක අත්‍යවශ්‍යයි. දැන් මේ පොර ප්‍රශ්නය ගැන අපේ ව්‍යවස්ථාව මේවා සම්වර්ධනය මේවා පිළිබඳ මිනිස්සු යාවත් කාලෙ එයාගේ ජනමතය එනු සකස් කරගන්න. ඒතර ඒවා අවශ්‍ය වෙනවා. මෙන්න මේ තොරතුරු වර්ග දෙක. නැත්නම් මෙන්න මේ දෙක කියන්නේ ආශාවන් සහ අවශ්‍යතාවයන් අතර යම් කළමනාකරණයක්. අපි ඒකට කියනවා මේ පඨිත කළමනාකරණය. මේ පඨිතයේ ඇතුලේ තොරතුරු අභ්‍යන්තර තොරතුරු කළමනාකරණය ඉතා වැදගත්. එන්නේ දැන් අද අපි ගත්තොත් අර වගේ අද නිකන් මිනිසුන්ට දෙන්නේ හුදු විනෝදේ විතරක්. දැන් කුමාරී බලුවොත් නැත්නම් ගුවන් විදුලි බලුවොත්
බොහොම නිකන් ඒවා නිකන් ඒ වෙලේට අපි අහනවා මේ වයනවා නිකන් පහි බල්ලගෙන හීනයක් දකිනවා වගේ ඒ කියන ආශාවන් නිකන් මේ මිනිසුන්ගේ නිකන් අර අවිඥානික දේවල් සහජාසයන් උත්කර්ෂණය කරන දේවල් තමයි තියෙන්නේ. හැබැයි කිසිම මානව වර්ධනයට සමාජ සම්බන්ධතාවයන් ස්ථාපනය වීමට එහෙම කිසිම මේ රුකුලක් ඒ තොරතුරු වලින් ලැබෙන්නේ නැහැ. අති විශාල ස්වරූපයක් ඒව තමයි තියෙන්නේ. සංදේශ ගන්න. පත්තරයක් ගත්තත් ඒ පත්‍රවලත් එහෙම ගොඩක් තියෙන්නේ. රේඩියෝ ප්‍රෝග්‍රෑම් මේ ගුවන් ප්‍රෝග්‍රෑම් ගත්තත් එහෙමයි. රූපවාහිනියට තහන් ගත්තත් එහෙමයි. ඒ ඕන්තර අපිට හොයලා බලන්න පුළුවන්. ඒ කියන්නේ හුදු අනවශ්‍ය විනෝදයක්. ඒ කියන්නේ විනෝද අනවශ්‍ය නැහැ විනෝද අවශ්‍ය. මේක තියෙන හුදු විනෝදයක්. ඒ කියන්නේ කිසිම මේකක් නැති කිසිම පදනමක් නැති ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ හරසුන් ගතියක් තියෙන ඒ තොරතුරු වල. ඒ හරයක් නැහැ. ඒක ඇතුළ යම් කිසි ආකාරයක සාරයක් නෑ අර කිව්වා. එතකොට අන්න ඒවෙන් තමයි පිළිලා තියෙන සංදේශය. එතකොට මෙන්න මේක තමයි අපි සන්තුලනය කරන්න අවශ්‍ය. ඒ කියන්නේ ඒක ඕනේ නැහැ කියලා අවශ්‍යතාව විතරක් ඔක්කොම දාලා ඔක්කොම මේ සංවර්ධනය ගැන ඔක්කොම ආර්ථිකය ගැන අරම ගැන නම් කියලා ඒකට මිනිස්සු කියවන්නේ. එහෙමද? මෙන්න මේ දෙක තුලනාත්මක. මේ දෙක අතර තියෙන යම්කිසි පෝකාත්මක සම්බන්ධතාවය තුල ඒ අන්තර්ක්‍රියා ඒ තොරතුරු මේවා දෙක අවස්ථා දෙක මිනිසුන්ගේ තියෙන සංයෝජනය කළා හදන සංදේශය වඩාත්ම ඵලදායක වෙනවා. ඒ කියන්නේ ග්‍රාහකයා පැත්තෙන් සමාජයේ පැත්තෙන් මාධ්‍ය ආයතනවල. ඒක තමයි මාධ්‍යයේ තියෙන සංස්කෘතික යුතුයකම. මාධ්‍යයේ තියෙන පුරවැසි යුතුයකම වරපත් වෙන අන්න ඒක. අන්න ඒක හරියට කරන එක. අපිට කියනවා දියන්තොලොජිකල් ඇස්පෙක්ට් එක. කියන්නේ මාධ්‍යයේ තියෙන යුක්තිවේදී පැතිකඩ. මාධ්‍ය මම ඉටු කරන නියම ඉටු කළ යුතු නියම යුක්තියක් තියෙනවා සම්මානයේ. ඒක කියන්නේ මාධ්‍ය නිකන් වෙළඳ වටිනාකමක් විතරක් නෙමෙයි ඒක. ඒක ඇවිල්ලා පුරවැසි වටිනාකමක්. අන්න ඒක සම්තුලනය කිරීම තමත්ම වැදගත් වෙනවා මෙන්න මේ අර්ථ මෙන්න මේ උපයෝගීතාත්මක පැතිකඩේ. අපිට ආචාර්යතුමන් පැහැදිලි කරනකොට හිතෙනවා නේද මාධ්‍ය ඔය කියන යුක්ති යුක්තකරණය අපිට කරනවද කියලා. ඔබ හිතන්න. මොකද අපි සිටිය යුතුම කාලේ අපි ඉන්නේ. ඒ චින්තනය ඔබට ලබා දෙමින් අපි යනවා අපේ වැඩසටහනේ ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නය තමයි ආචාර්යතුමා අපි ඔබතුමන්ට යොමු කරන සංදේශයක උපයෝගීතාවය තීරණය කරන්නේ මේ තථ්‍ය තොරතුරු මත. එහෙමත් නැත්නම් ඇක්චුවල් ඉන්ෆෝමේෂන් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් මේ ඇක්චුවල් ඉන්ෆෝමේෂන් තුලදී විකේතීකරණය කියන සංකල්පය කොහොමද බලපාන්නේ? තවත් සරල කරොත් අපේ ග්‍රාහකයන්ට අහන ඔබ, බලන ඔබ, කියවන ඔබ මේ තථ්‍ය තොරතුරු ග්‍රහණය කර ගැනීම තුලින් ඔබට මොකද්ද වෙන්නේ? මේ තථ්‍ය තොරතුරු කියන්නේ ඔබ අවබෝධ කරගනු ලබන තොරතුරුනේ. අපි ආචාර්යතුමාගෙන් දැනගමු මේ විකේතීකරණය කියන සංකල්පයේ තථ්‍ය තොරතුරු අතරයි තියෙන සම්බන්ධතාවය. ආචාර්යතුමනි ඔබතුමන්ට අවස්ථාව. ප්‍රශ්නේ දැන් මාධ්‍ය සංදේශක අවසාන පරමාර්ථයක් තියෙනවා. කියන්නේ ඕනම මිනිස් ක්‍රියාකාරීත්වයක ක්‍රීඩා වෙන්න පුළුවන්, දේශපාලනය වෙන්න පුළුවන්, ආර්ථික වෙන්න පුළුවන්, කලාව වෙන්න පුළුවන්, ඒ අතර මේ මාධ්‍ය වෙන්න පුළුවන්. ඒකේ තියෙනවා ප්‍රධාන අරමුණ පරමාර්ථය තියෙනවා. ඒතකොට මෙතෙන්දී අපේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ උපරිම මට්ටමින් අර ඔබ වගේ තත්ත්වය සමාජයේ තියෙනවා. ඒ තත්ත්වය සම්බන්ධ තොරතුරු මගින් මාධ්‍ය අපේ ග්‍රාහකයන් සම්බන්ධ කරනවා. තව විදිහට කියනවා නම් බොහොම තත්ත්වය විඤ්ඤාපනික පින්තූරයක් ඒ සමකාලීන මාධ්‍ය ග්‍රාහකයා ජීවත් වන සමාජයේ තියෙන ගතිකයන් පිළිබඳව ඉදිරිපත් කිරීම. ඒක තමයි මාධ්‍ය වෙන්න ඕනේ. ඒ කියන්නේ මාධ්‍ය හරියට කියනවා නම් ඒක නිකන් හරියට අපේ ශරීරයේ නිරෝගී භාවය පෙන්වන රුධිර පීඩනය වගේ. ඒ මාධ්‍ය ඒ සමාජයේ තියෙන සැබෑ ගතිකයන් වෙනස් සැබෑ සිදුවන වෙනස්කම් ඒවා ඒ කියන්නේ ඒවා ඒ මාධ්‍යකරුවන්ගේ ප්‍රකාශ ඔස්සේ අදාළ මාධ්‍යයන් ඔස්සේ ඒ කියන්නේ තත්ත්වයන් ඒ තත්ත්වයේ තුරුතුරු විදිහට ඉදිරිපත් වෙනවා නම් කියන්නේ සංකේතාත්මක තුරුතුරු ඉදිරිපත් වෙලා තත්ත්ව තුරුවටපත් වෙනවා නම් හැබැයි තුරුතුරු බවටපත් වෙනවා නම් ඒක තමයි ඒකේ සාර්ථක මාධ්‍යකරණය කියන්නේ. ඒක තමයි යහපත් මාධ්‍යකරණය කියලා කියන්නේ. එතන කිසිම ආචාර්ය මේ දෙයක් නැහැ. සුදේතාදිව දෙන්නේ ඒක බොහොම විෂය මූලික තත්ත්වයක්. කියන්නේ ජනතාව තමයි සමාජ ක්‍රියාවලියේ නිර්මාපකයන් බවට පත් වෙන්නේ අත් වශයෙන්. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අදහස් ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම්
තමයි ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි සමාජ ක්‍රියාවලිය නිර්මාණය වෙන්නේ. ඒ එක ශේෂ්ත්‍ර ගැන පිළිබඳවත් වෙනම සමස්තයක් විදිහටත් මෙන්න මේ සඳහා නිවැරදි ආසන්නතම පින්තූරයක් ඇති කිරීම. මේ තියෙන ගතිගතය අනාගතේ සමීපතම අනාගතේ ආසන්නතම අනාගතේ ඒක මාධ්‍යකර විසින් වෙන්න ඕනේ. එහෙම නැතුව කිසිම ආකාරයක හරසුන් කිසිම සම්බන්ධයක් නැති මාධ්‍ය ග්‍රාහකයා සමාජයෙන් නොමග යවන විවිධාකාරයේ තොරතුරු අපිවර බොහොම නිකන් අවිඥානිකත්වයට ඉංගිකත්වයට ඒ වගේම යම්කිසි ආත්මශීලීත්වයට මනුස්සයගෙන් අර සංස්කෘතිය මගෙන් ශිෂ්ටාචාරය මගෙන් සමාජය මගින් යටපත් කරලා තියෙන අර සහජාසයන් උත්කර්ෂණය කරන ආකාරයේ තොරතුරු ඉදිරිපත් කරලා ඒ තුල වෙළඳපොළක් හදලා ඒ තුල මාධ්‍යයේ පැවැත්ම පිළිබඳව ප්‍රශ්න විසඳ ගන්න යනවා නම් ඇත්ත වශයෙන්ම මේක අසාර්ථක මාධ්‍ය කර්මයක් සමාජීය දෘෂ්ටි කෝණයක් මනුෂ්‍යත්වයේ දෘෂ්ටි කෝණයක්. ඒ නිසා මෙතන වැදගත් වෙන මේ තත්ත්‍ය තොරතුරු ඒ කියන්නේ ඒ තුල තමයි මාධ්‍ය කරුවා හා ග්‍රාහකයා අතර ජීවමාන සම්බන්ධය ගොඩනැගෙන්නේ. අපි දන්නවා සමහර මාධ්‍ය කරුවන් 60 ගණන් වල 70 ගණන් වල පවා 80 ගණන් වල උනත් ජනතාවගේ සිත් සතන් තුල නිකන් පහ වෙදිලා ඉන්නේ මාධ්‍ය කරුවා. ඒ තරම්ම ඒගොල්ලන්ට සමීපයි අත් වශයෙන්. ග්‍රාහකයාට කිට්ටුයි සංනිවේදකයා. එයා කවදාවත් දැකලා නැතු වෙන්න පුළුවන්. පත්තරෙන් එයා කියන්න වෙන්න පුළුවන්. හැබැයි එයා කියන දේවල්, එයා ලියන දේවල්, එයාගේ සිතුවිලි, එයා අර ඉදිරිපත් කරන දේවල් වලම සම්පූර්ණයෙන්ම මාධ්‍ය මේ කරුවාගේ මාධ්‍ය මේ ග්‍රාහකයාගේ ඒ ලෝකය නිරූපණය කරනවා. ඒක නෙහින්ද සමීප සම්බන්ධයක් ඒගොල්ලෝ අතර ගොඩනගනවා. මෙන්න මේක තමයි වෙන්න ඕනේ. මේ සම්බන්ධය අද නැහැ අත් වශයෙන්. ඒ සම්බන්ධය අද නැහැ. ආචාර්යතුමා කියනවා අපේ සාකච්ඡාව හොඳ තැනකට මේ සම්බන්ධය කැඩීම තමයි ඛේදවාචකය ප්‍රශ්නය ගැටලුව. ඉතින් හිතවතුනි අද අපේ වැඩසටහනේ වෙලාව ශීඝ්‍රයෙන් අවසානය කරා යන නිසා අපිට සිද්ධ වෙනවා අපේ අවසාන ප්‍රශ්නයට යන්න. ආචාර්යතුමනි ඔබතුමන්ගේ පැහැදිලි කිරීම අපිට ඉතාමත්ම වැදගත්. අපි අවසාන වශයෙන්ම දැනගමු ආචාර්යතුමන්ගෙන් අපේ හිතවතුන් අපි මේ ජනමාධ්‍ය සංදේශකරණය තුළ වර්තමානය වෙන විට බොහෝ විට ආචාර්යතුමා මේ නවමාධ්‍ය කියන සංකල්පය ඇතුළේ ජනමාධ්‍යත් ඇතැම් අවස්ථාවල තියෙනවා මේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය. එහෙමත් නැත්නම් මේ පුද්ගල විඥානය තුළ අලුත් දෘෂ්ටිවාද අලුත් සංකල්ප මවල පෙන්නනවා. හැබැයි මේවා අව්‍යාජ විඥානයක්. දැන් මේ මෙහෙම තත්ත්වයක් අපිට අද නවමාධ්‍ය ක්‍රියාවලිය තුළ ප්‍රවණක් නෙවෙයි. අර කලින් කිව්වා වගේ ජනමාධ්‍යෙත් අපිට දකින්න තියෙනවා. මෙන්න මේක ඔබතුමා කොහොමද අපිට විග්‍රහ කරලා දෙන්නේ? ඇත්තවශයෙන්ම අද ජනමාධ්‍යයේ තියෙන ප්‍රකට ප්‍රපංචයක් බවට පත් වෙලා තියෙන එක සංගතික මාධ්‍යය. මොකද සංගතික මාධ්‍යය තමන්ගේ සමාජ පරිණාමය තුළ තමත්ම සංකීර්ණ තැනකට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම එහි තාක්ෂණයේ වර්ධනය මාධ්‍යයේ නිසා ප්‍රමාණාත්මකව සංඛ්‍යාත්මකව අතිවිශාල මාධ්‍ය නාලිකා ප්‍රමාණයක් සමාජගත වෙලා තියෙනවා. උච්චේව සමාජගත වෙලා තියෙනවාද කියනවා නම් ඒවා ආයතනික රාජ්‍ය පරිමාණයෙන් විතරක් නෙමෙයි පුද්ගලික පරිමාණයෙන් ප්‍රවාද මාධ්‍ය සංගතික මාධ්‍ය පවත්වාගෙන යාමේ හැකියාවක් අද මේ ක්‍රියාවලිය තුළ අත්පත් වෙලා තියෙනවා. ඒ හින්දා පෙර අන් කවරදාවත් හීනෙන්වත් හිතපු නැති දසලක්ෂ සංඛ්‍යාත සංහතිකයෙන් අද මාධ්‍ය ක්‍රියාවලියට අවතීර්ණ වෙලා ඉන්න විතරක් නෙමෙයි ඒවැ ග්‍රාහකින් බවට පත් වෙලා ඉන්න විතරක් නෙමෙයි ඒවැ නිර්මාපකින් ඒවැ සංනිවේදකින් බවට පත් වෙලා ඉන්නවා. මේ සාක්ෂිතාව සම්පූර්ණයෙන්ම අද ඒයට ලබා දීලා තියෙනවා මේ සංඛ්‍යාංක තාක්ෂණික විප්ලවය මගින් හිමත් ක්‍රියාවලිය. මේ නිසා කවරදාකටත් වඩා සමාජයේ තිබිච්ච මේ මාධ්‍ය කරුවා සම්බන්ධයෙන් හා තොරතුරු සම්බන්ධයෙන් තිබිච්ච කියවීම සහ ඒ වටිනාකම පහත වැටිලා තියෙනවා. මොකද ප්‍රමාණාත්මකව සංඛ්‍යාත්මකව වර්ධනය වුණත් ගුණාත්මක වර්ධනයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙතන ප්‍රතිවිරෝධතාවයක් බැලුබැලමුට පේනවා ඇත්ත වශයෙන්ම. කියන්නේ අපිට එක පැත්තකින් පේනවා සුවිශාල විදියට sannivedanaya අපි දැන් කියපු සාධකත් එක්ක වැඩි වෙලා තියෙනවා කියන එක වර්ධනය වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම sannivedanaya වර්ධනය වෙලා නැහැ. වර්ධනය වෙලා තියෙන්නේ sannivedanaya කරන නාලිකාවෙන්. sannivedanaya ගුණාත්මක තත්ත්වයේ වෙනසක් වෙලා නැහැ ඇත්ත වශයෙන්ම. sannivedanaya වෙලා තියෙන්නේ sannivedanaya යන්ත්‍රණයේ ඒ ගුණාත්මක තත්ත්වය සහ එහි සංඛ්‍යාත්මක තත්ත්වය වෙනස් වෙලා තියෙන යන්ත්‍රණය.
සංනිවේදනය කියන අර්ථ සම්පේක්ෂණය හා අර්ථ සංරක්ෂණය අර්ථ සංකතිකාවේ මාදිරියේ වෙනසක් වෙලා නැතුව විතරන්නේ මේක තවත් පහකට වැටලා තියෙනවා. ඒ නිසා ව්‍යාජ තොරතුරු ව්‍යාජ ප්‍රවෘත්ති අපි අද අලුතින් තියෙන ෆේක් නිවුස් කියන එක අත වශයෙන් ඊළඟට කියන්නේ ව්‍යාජ ප්‍රවෘත්ති කියන ඊළඟ පෝස්ට් ට්‍රුත් කියන එක පශ්චාත් සත්‍ය කියන එක මාධ්‍ය ශාස්ත්‍රය තුල වර්ධනය වෙච්ච ඒවා අත් වශයෙන්ම අවකාශය තුල කියන්නේ සම්භාව්‍ය මාධ්‍ය යුගය දැවැන්ත විතරක් මාරාන්තික තර්ජනයක් ප්‍රහාරයක් එල්ල කරන ධර්මයට වල ප්‍රබල වෙලා තියෙනවා අත් වශයෙන්ම එක පැත්තකින් මේ සංඝාතික මාධ්‍ය යුගයේ අවසානයේ සනිටුහනුවෙන් පවතිනවා කියලා කියන්න පුළුවන් මේ වෙලාවේ ඒ තරමටම අද දැවැන්ත ව්‍යාකූලත්වයක් කියලා තියෙනවා. ඒ කියන්නේ මාධ්‍යයේ සත්‍යින් ප්‍රකාශ කරන හැබෑ තොරතුරු මොනවද ව්‍යාජ තොරතුරු මොනවද? මායාව කොහෙද යථාර්ථය? හොඳ කොහෙද නරක කොහෙද? මේවා කිසිම දෙයක් හොයාගන්න බැරි තරමට මේවා අතර තිබිච්ච දේශ සීමාද බොඳ වෙලා ගිහිල්ලා තියෙනවා. ඒවා එකින් එකට සම්බන්ධ වෙලා එකින් එකට මොහු වෙලා සංකල්ප වෙලා යම්කිසි අර මොසයික් ගතියක් යම්කිසි විචිත්‍ර ගතියක් යාත්‍රාවක් පාවිච්චි කරන්න පුළුවන් මොසයික් කියන ගතියක්. කියන්නේ කිසිම ඉන්ද්‍රිය සම්බන්ධයක් නැති ඒ වගේ අවකාශ නිර්මාණය. ඒ කියන්නේ සංනිවේදනය අපි බැලුමකට පේනවා අපිට සුවිශාලාකාරයේ සංනිවේදනයක් සිදු වෙන බවක්. ඒ වගේම විශාල දැනුම් ප්‍රමාණයක් සමාජගත වෙන බවක් අපිට පේනවා. හැබැයි එකම කාරණේ තියෙන්නේ ඒක කිසිම අර්ථයක් නැහැ. අර්ථ ශූන්‍ය වෙලා තියෙනවා. අර්ථ රහිත සංනිවේදනයක් සිදු වෙන යුගයකට අපි ඇවිල්ලා තියෙනවා. මේ තත්ත්වය රහිත සංනිවේදනය කියන සංකල්පය ආචාර්යතුමා අපිව හොඳ පීක් ලෙවල් එකකට අපි අපේ සාකච්ඡාව යාවා. මේක ඉතාමත්ම වැදගත් සාකච්ඡාවක් වෙනවා. ඔබට මොකද මේ අපි කතා කරන්නේ මේ වර්තමානය පිළිබඳව අපි ඔබට පොඩි දෙයක් මතක් කරනවා. දැන් අද වෙනකොට සංනිවේදනය කොච්චර නම් සංකීර්ණද කිව්වොත් නවමාධ්‍ය වගේ ක්ෂේත්‍රයක අපිට සංනිවේදකයෙක් පැහැදිලිව හොයාගන්නත් බෑ. මේවෙන් ඔබ ප්‍රවේශම් වෙන්න. තොරතුරු වලින් ඔබ ප්‍රවේශම් විය යුතුයි. එහෙනම් අද අපිට කාලය හරස් වෙනවා. අපේ මේ වැඩසටහන ඒක නිසාවෙන් අපිට අවසන් කරන්න වෙනවා. අපි හිතනවා අපේ ආදරණීය ශ්‍රාවකයින් අද අපේ වැඩසටහන තුලින් හොඳ ප්‍රභවයක් එහෙම නැත්නම් දැනුමක් විඥානයක් ලබා ගන්නට ඇති කියලා. අද අපි කතා කළේ මාතෘකාව ජනමාධ්‍යවේදයේ සංදේශයන්හි තොරතුරු වල ගුණාත්මක භාවය අපිට අද සම්පත්දායකත්වය ලබා දුන්නා. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ටියුඩ වීරසිංහයන් අපි ඔබතුමන්ට බොහෝම කෘතඥතා පූර්වක ස්තුතිවන්ත වෙනවා. ඔබතුමන්ගේ වටිනා කාලය මිඩම්ගු කරගෙන සංජානන තුළට පැමිණීම සම්බන්ධයෙන්. ඒ වගේම තමයි හිතවතුනි අපිට අද ඔබෙන් සමුගෙන යන්නට සූදානම් වෙනවා. අපි තවත් දවසක මෙවන් වූ වැදගත් වැඩසටහනකින් ඔබව පෝෂණය කරන්නට පැමිණෙනවා. අද වැඩසටහනේ අපේ නිෂ්පාදන කණ්ඩායම මම මතක් කළොත් එහෙම වැඩසටහන මෙහෙම මම මාධව ජයසිංහ. වැඩසටහන් නිෂ්පාදනය පටිගත කිරීම සහ සංස්කරණය දිලින පැතුම්, ඒ වගේම නිෂ්පාදන සහාය විනෝමා කල්දේරා, කවින් සුලක්ෂණ සමගින් චාමර මදුසංක, අලෙවි කරන ප්‍රවර්ධනය ලක්මි චතුරංගනී. මේ සියලුම දෙනාගේ බොහෝ කැපවීමකින් තමා සංජානන ඔබ වෙතට එන්නේ. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. ඔබට නිරෝගිමත් අනාගතයක්. ආයුබෝවන්. සුබ දවසක්. සංනිවේදක ග්‍රාහක භූමිකා සමපාත කරලමින් යහපත් මාධ්‍ය සංස්කෘතියක් කරා මාධ්‍ය කලාව දිශානතිගත කරනුවස්. සංජානනය සංනිවේදනයේ ගවේෂණාත්මක සයිබර් කියවීම.